චක්‍රය. ප්‍රතිවේද ධර්ම චක්‍රය, දේශනා ධර්ම චක්‍රය යයි ධර්ම චක්‍ර දෙකකි. අතීත ලෝකයේහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබින. එය කැරකෙන කල්හි හසු වූවන් කැපී යන රෝදයකි. සතුරු ජනයා මැදට එය ගෙන ගොස් කරකවති. එයට හසුවන සැම දෙනම කැපී යති. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් එය පවත්වන කල්හි කෙලෙස් සතුරෝ කැපී යති. එබැවින් ඒ ධර්මයටද ධර්ම චක්‍රය යයි කියනු ලැබේ. තථාගතයන් වහන්සේගේ බෝධි පර්යංකයෙහි වැඩහිඳ ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි උන්වහන්සේගේ సంతානයෙහි උපදවා ගන්නා ලද ඉන්ද්‍රිය බල, බොජ්ජංග මාර්ග ආදී ධර්ම සමූහයේ බලයෙන් උන්වහන්සේට සතුරු වන 1500ක් ක්ලේශයෝ චක්‍රායුධයෙන් මෙන් කැපී ගියේය. චක්‍රායුධය මෙන් කැපී ගියහ. කෙලෙසුන් නැසීමට තථාගතයන් වහන්සේට උපකාර වූ ඒ ධර්ම සමූහය ප්‍රතිවේද ධර්ම චක්‍ර නම් වේ. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී ප්‍රතිවේද ධර්ම චක්‍රය පවත්වා සියලු කෙලෙසුන් නසා ලෞතුරා බුදු බවට පැමිණ වදාළසේක. සර්වඥයන් වහන්සේ විසින් කරන ධර්මදේශනය අසන්නා වූ මනුෂ්‍ය, දේව, බ්‍රහ්මයන්ගේ సంతානවල පවත්වන්නා වූ රාග ආදී ක්ලේශ ධර්මයෝ ඒ ධර්මයේ බලයෙන් කැපී යති, දුරු වෙති. එබැවින් ඒ ධර්මයද සතුරන් කපන චක්‍රායුධයක් වැනිය. එබැවින් එයට දේශනා ධර්ම චක්‍රය යයි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් පළමු වරට බරණැස ඉසිපතනයේදී දේශනා ධර්ම චක්‍රය පවත්වන ලද්දේය. එය ඇසූ පස්වග මහණුන් ඇතුළු බොහෝ දේව බ්‍රහ්මයන් තුල පැවති කෙලෙස් සතුරෝ එහි ආනුභාවයෙන් දුරු වූහ. දේශන ඥානයටමද ධර්ම චක්‍රය යයි කියනු ලැබේ. සත්වයන්ට ඒ ධර්ම දේශනය කිරීම දම්සක් පැවැත්වීම නම් වේ. තියුණු වූද වේගවත් වූද නුවණැත්තා වූ ස්වර්ණඥාන් වහන්සේට කිසි තැනක පැකිලීමක් ඇනසිටීමක් නැතිව අහසින් පොළොවට ගලා වැටෙන ගඟක් වේ නම් එහි ජල වේගය මෙන් ඊතා වේගයෙන් ඒ ධර්මයේ දේශනා කළ හැකිය. අසන්නවුන්ගේ සිත්වලට කාවැදෙන පරිදි, සිත්වල පිහිටන පරිදි දේශනා කළ හැකිය. අන්‍යවුන්ට අවබෝධ වන පරිදි දේශනා කළ හැකිය. සියක් යොදුනකින් ඔබ සිටගෙන අසන්නෙකුට වුවද ළඟ සිට අසන්නෙකුටසේ ඇසෙන පරිදි ධර්මය දේශනා කළ හැකිය. සතර දිගම සිට අසන්නවුන්ට නොවෙනස්ව ඇසෙන පරිදි ධර්මය දේශනා කළ හැකිය. ලෝකයේහි අන් කිසි ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ එසේ දම්සක් පැවැත්වීමක් කළ නොහැකිය. තථාගතයන් වහන්සේම දම්සක් පැවැත්වීමට සුදුසු වූසේක. අරහන් යන පදයෙන් ඒ සුදුසු බව කියවේ. ඒ සුදුසු බවද තථාගතයන් වහන්සේගේ අරහන් ගුණයයි. සංයුක්ත නිකාය ධම්මචක්ක සූත්‍රයෙන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා
මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්. මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මචක්‍රයේ අනුත්තරභාවය දක්වා තිබේ. යම් කිසි ශාස්තෘවරයෙකු විසින් ප්‍රකාශිත ධර්මය එසේ නොවිය හැකිය කියා අනෙකෙකු විසින් කරුණු සහිතව ප්‍රතික්ෂේප කළ හැකි නම්, අවලංගු කළ හැකි නම් ඒ ධර්මය යහපත් නොවේ. තථාගතයන් වහන්සේ විසින් මේ දුකයයි කියා යම් ධර්මයක් ප්‍රකාශ කරන ලද්දේ නම් ඒ ධර්මය දුක්ඛ සත්‍ය නොවේ යයි කියා ලෝකයේහි කිසිම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ බඹෙකුට හෝ කරුණු සහිතව ඔප්පු කොට ප්‍රතික්ෂේප කළ නොහැකිය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත දුක්ඛ සත්‍ය නියම දුක්ඛ සත්‍ය නොවේය. නියම දුක්ඛ සත්‍ය මේකයි යයි අනික් දුක්ඛ සත්‍යයක්ද නොදැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වදාළ සමුදය, නිරෝධ, මාර්ග සත්‍යයන්ද කරුණු සහිතව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒවා වෙනුවට අන්සත්‍යයන් නොදැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වදාළ කුසල අකුසල ආදී ධර්මයන්ද කිසිවෙකු විසින් අවලංගු නොකළ හැකිය. ලෝකයේහි කිසිම සමතෙකුට තථාගතයන් වහන්සේගේ ධර්ම චක්‍රය අනික් අතට පෙරලිය හැකි නොවන බැවින් එය අනුත්තර ධර්ම චක්‍රය වේ. අනුත්තර යන්නෙහි තේරුම සියල්ලට උතුම්ය යනුයි. තථාගතයන් වහන්සේ විසින් පවත්වන අනුත්තර ධර්ම චක්‍රයෙහි මහානුභාවයක්ද ඇත්තේය. තථාගතයන් වහන්සේගේ ධර්මය කනවැටීමෙන් අංගුලිමාල ආදී මහා ප්‍රචණ්ඩයෝ සෞම්‍ය පුද්ගලයෝ වෙයි. අහක දමන දේකුදු දීමට නොකැමැති මහා මසුරෝ ත්‍යාගවත් වූ වෙයි. පාරදාරිකයෝ සජ්ජනයෝ වෙයි. මෘෂාවාදීහු සත්‍යවාදීහු වෙයි. සුරා සොණ්ඩයෝ සූදුකාරයෝ සජ්ජනයෝ වෙයි. අලසයෝ වීරිය ඇත්තෝ වෙයි. පංචකාම නැමැති මඩෙහි එරී සිටියෝ එයින් ගොඩ වෙයි. රහත් බවට පත් නො වූ අය රහත් වෙයි. රෝගීහු නිරෝගී වෙයි. මැරෙන්නට ඉන්න අය දිවි ලබයි. අපායට යන්න සිටින අය සුගතියට යයි. අප්‍රමාණ සත්වයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලින් මිදී නිවන් සුව ලබයි. මේ ධර්මචක්‍රයේ ආනුභාවයයි. පුඤ්ඤානුභාවයෙන් චක්‍ර රත්නය පහළ වූ රජුට චක්‍රවර්ති රජයයි කියනු ලැබේ. ඔහුට කිසිවෙකුගෙන් බාධාවක් නැතිව මුළු පොළොවෙහිම චක්‍ර රත්නයේ බලයෙන් ගමන් කළ හැකිය. ප්‍රදේශ රජහු එතුමා ගෞරවයෙන් පිළිගෙන එතුමාට අනුකූල වෙයි. තථාගතයන් වහන්සේද කිසිවෙකුගෙන් බාධාවක් නැතිව ලෝකයේහි අනුත්තර ධර්මචක්‍රවර්ති රාජයෝ වෙති. තමන් වහන්සේගේ රාජභාවය උන්වහන්සේ විසින්ම සේල බ්‍රාහ්මණයා හට මෙසේ වදාළ ඇත්තේය. මජ්ක්‍ධිම නිකාය සේල සුත්තයෙන්. රාජා හමස්මි සේල ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි ලෝකේ අප්පටිවත්තියං. සේලය මම රජ වෙමි. අනුත්තර වූ ධර්ම රාජ වෙමි. කිසිවෙකු විසින් ආපසු නොපෙරළිය හැකි වූ ධර්මචක්‍රය මම දැහැමින් ලෝකයෙහි පවත්වමි යනු එහි තේරුමයි. තථාගතයන් වහන්සේගේ ආඥා චක්‍රයට සමාන ආඥා චක්‍රයක් ලෝකත්‍රයෙහි අන් කිසිවෙකුට නැත්තේය.
ආඥා බලය ඇති රාජාදීන්ගේ අනසක පවතින්නේ සුළු පෙදෙසක් පමණකි. චක්‍රවර්ති රජුන්ගේ ආඥා චක්‍රය වෝද පවතින්නේ ද්වීප 4හි පමණකි. භාග්‍යවතුන් වහන්සේගේ ආඥා චක්‍රය කෝටි ලක්ෂයක් සක්වලවල පවතින්නේය. එබඳු විශාල ආඥා චක්‍රයක් දෙවියෙකුටද නැත. විසල්පුර වැසියන්ට තෙවදෑරුම් බය දුරු කරනු පිණිස තථාගතයන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළසේක. එහි ආඥාව කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෝ පිළිගත්හ. එහි බලය කෝටි ලක්ෂයක් සක්වලවල පවතී. එසේම දජග්ග පිරිත, කන්ද පිරිත, මෝර පිරිත ආදියේ බලයද කෝටි ලක්ෂයක් සක්වලවල පවතී. බුදුරදුන්ගේ ආඥා චක්‍රයෙහි ඉමහත් බලයක් ඇත්තේය. අන් කිසිම බලයකින් උන්වහන්සේගේ ආඥා බලය මැඩලිය නොහැකිය. රාජාදීන්ගේ අන බොහෝ ජනයා රහසින් කඩ කරයි. අසු නුවහොත් ඔවුනට එයින් වන විපාකයක් නැත. තථාගතයන් වහන්සේගේ ආඥා චක්‍රය රහසින් වුවද කඩ කළහොත් එහි විපාකය ලැබේ. සමහර විට උන්වහන්සේගේ ආඥාව කඩ කරන්නාට එහි විපාකය එකෙනෙහිම ලැබේ. බුදුරදුන් හා වාදයට ගිය සච්චකයන්ගෙන් තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් ඇසූහ. එයට පිළිතුර දුනහොත් තමාට අවාසි වනු පෙනුන සච්චක පිළිතුරු නොදී තුෂ්ණිම්භූත විය. තථාගතයන් වහන්සේ අසන ප්‍රශ්නයට තුන්වන වර පිළිතුරු නොදී උන්වහන්සේගේ අන කඩ කරන්නාහුට වන විපාකයේ තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. ව්‍යාකරෝහි දාන අග්ගි වෙස්සන න දානි තේ තුන්හි භාවස්සන කාලෝ යෝ කෝචි අග්ගි වෙස්සන තථාගතේන යාච තතියං සහධම්මිකං පඤ්හං පුට්ඨෝ න ව්‍යාකරෝති තත්තේ වස්ස සත්තදා මුද්දා පලති. තේරුම කියනු අග්ගි වෙස්සන මේ ඔබට තුෂ්ණිම්භූත වීමට කාලය නොවේයි. අග්ගි වෙස්සන යමෙක් තථාගතයන් වහන්සේ විසින් තුන්වරක් දක්වා ඇසූ කල්හිද කතා නොකර සිටී නම් එතනම ඔහුගේ හිස හත් කඩකට පුපුරන්නේය යනුවෙහි තේරුමයි. සච්චක පිළිතුරු දී යම්තම් හිස බේරාගත්තේය. තුන්වන වර විචාර කල්හිද තුෂ්ණිම්භූත වී නම් සච්චකයට ඒ විපාකය වන්නේය. කිසිම කෙනෙකුට කිසිම බලයකින් එය වැළැක්විය නොහැකිය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටින හේතු සම්පත් ඇති පුද්ගලයන් හට තමන් වහන්සේගේ ස්වර්ණ වර්ණ දක්ෂිණ ශ්‍රී හස්තය සිවුරු ගැබින් පිටතටගෙන මధుර මනෝහර බ්‍රහ්මස්වරයෙන් ඒහි භික්ඛුචර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය යයි වදාරන්නාහ. එසේ වදාරනු සමගම ඒ බුද්ධ ආඥාවේ ආනුභාවයෙන් පැවිද්ද ඉල්ලූ ගිහියාගේ ගිහි වෙස අතුරුදහන් වෙයි. ඔහුට පැවිදි වෙස පහළ වෙයි. පැවිද්ද හා උපසම්පදාව පිහිටයි. ඔහු එක චීවරයක් හැඳ එක චීවරයක් ඒකාංශ කොට පොරවා උරහිස මත තවත් චීවරයක් ඇතිව කරහි එල්ලුණු පාත්‍රයක් ඇතිව සියවස් පිරුණු මහතෙර කෙනෙකු මෙන් බුදුරදුන් ඉදිරියේ සිටී. මෙය කොතරම් ආශ්චර්යයක්ද! එබඳු ආඥා බලයක් බුදුරදුන්ටම මිස අන් කිසිවෙකුට නැත්තේය. එසේ තථාගතයන් වහන්සේගේ ආඥාවෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබූවන්ගේ සංඛ්‍යාව 7,300,000ක් යයි විනය අටුවාවේ කියා තිබේ.
විනය අටුවා 171 සත්ත වී සහස්සානී තීනි යේව සතානිච ඒතේහි සබ්බේ සංකාතා සබ්බතේ ඒහි භික්ඛුකා. තථාගතයන් වහන්සේගේ ආඥා චක්‍රය වඩා පෙනෙන්නේ විනය පිටකේනි. විනය පිටකය බුදුරදුන්ගේ ආඥා දේශනාවයි. ඇතැමුන්ගේ ආඥාව අනුන්ට කරදර පිණිස පවතින්නකි. බුදුරදුන්ගේ ආඥා චක්‍රය ලෝකයට යහපත පිණිස සැපය පිණිස පවතින්නකි. එය අනුත්තර ආඥා චක්‍රයක් වන්නේ ඒ නිසාය. බුදුරදුන්ගේ ආඥාව නොඉක්මවා විනය සිකපද අනුව පිළිපදින්නා වූ භික්ෂුවට එයින් වන්නේ ඉමහත් යහපතකි. සිකපද කඩ නොකරන සීල සම්පදාව ඇති භික්ෂුවට මාගෙන් මෙනම් වරද සිදුවිය යයි පසුතැවීමක් ඇති නොවේ. මෙතෙක් කල් මා විසින් ශීලය රක්නා ලද්දේ යයි ඉමහත් ප්‍රීතියක් සීල සම්පදාව නිසාම ඒ භික්ෂුවට ඇතිවේ. එයින් ඔහුගේ සිතකය පිනා යන්නේය. ඉමහත් මානසික සුඛයක් ඇතිවන්නේය. ඒ හේතු කොට යම් කිසි කමඨහනක් මෙනෙහි කරන්නට වන් කල්හි සමාධිය ඇතිවේ. සමාධිය නිසා යථාභූත දර්ශන ඇතිවේ. එයින් ඒ භික්ෂුව අරහත් ඵලයට පැමිණ දුකින් මිදිය හැකි වේ. ධ්‍යාන මාර්ග ඵලයන් නොලද හැකි වූහොත් ඒ කුශලයෙන් මරණින් මතු ස්වර්ග ලෝකයට පැමිණිය හැකි වේ. පිළිපදින්නා වූ තැනැත්තාට ඒ හේතු කොට මහත් සම්පතක් ලැබෙන බැවින් තථාගතයන් වහන්සේගේ විනය දේශනා නැමැති ආඥාව අනුත්තර ආඥා චක්‍රයක් වේ. ශ්‍රාවකයන්ට සිකපද පැනවීම පසේබදුවරුන්ට හෝ සාරිපුත්ත ආදී මහරහතුන්ට හෝ නොකළ හැකිය. එයට සුදුසු බවක් උන්වහන්සේලාට නැත. ශ්‍රාවකයන්ට සිකපද පැනවීම වශයෙන් අනුත්තර ආඥා චක්‍රය පැවැත්වීමට සුදුසුකම් ඇත්තේ තථාගතයන් වහන්සේට පමණකි. විසුද්ධි මග්ග 146 පිටෙන්. ආරකාහි සෝ සබ්බ කිලේසේහි විදුර සුවිදුරේ දීතෝ මග්ගේන සවාසනානං කිලේසානං විංසිත්තත්තා ති ආරකත්තා අරහං. භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් වාසනාව සහිත ක්ලේශයන් විද්වංශනය කළ බැවින් සකල ක්ලේශයන් කෙරෙන් ඊතා දුරව සිටිනසේක්. එසේ කෙලෙසුන් කෙරෙන් ඊතා දුරව සිටින බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වනසේක යනු ඒ ගාථාවේ තේරුමයි. කෙලෙසුන් කෙරෙන් දුරුවීමය කෙලෙසුන් නැසීමය යන මේ දෙකෙහි වචන වලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නොපෙනේ. වචන වලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නොපෙනේ. වචනවල හැටියෙන් දෙකරුණක්සේ කිය හැකි බැවින් අර්ථ කථාචාර්යයන් විසින් කෙලෙසුන් කෙරෙන් ඊතා දුරව සිටින බැවින් අරහං නම් වෙතයිද කෙලෙසුන් නැසූ හේයින් අරහං නම් වෙතයිද වර්ණනා කර තිබේ. විසුද්ධි මාර්ගයෙන් යං චේතං අවිජ්ජා භවතණ්හාමය නාභි පුඤ්ඤාදි අபிසංස්කාරං ජරා මරණ නේමි ආසව සමුදයේන අක්ඛේන විජිත්වා තිබවරේත සමායෝජිතං අනාදි කාලප්පවත්තං සංසාර චක්කං තස්සානේන බෝධි මණ්ඩේ විරියපාදේහි සීලපටවියං පතිට්ඨාය සංහත්තන් කම්මක්ඛයා ඥාන තරසුං ගහෙත්වා සබ්බේ ආරා හතාති අරහානං හත්තත්තාති පි අරහං. තේරුම අවිද්‍යා භව තෘෂ්ණා සංඛ්‍යාත නාභිය ඇති පුඤ්ඤාදී අபிසංස්කාර සංඛ්‍යාත දැවී ඇති ආශ්‍රව සමුදය සංඛ්‍යාත අකුරෙන් අමුණා ත්‍රිභව සංඛ්‍යාත රතේහි යොදන ලද අනාදි කාලයක පටන් පවත්නා වූ යම් සංසාර චක්‍රයක් වේද මේ සර්වඥයන් වහන්සේ විසින්
බෝධි මණ්ඩලයේහි වීරිය නැමැති පාදයන්ගෙන් සීල නැමැති පෘථුවියෙහි සිට ශ්‍රද්ධා නැමැති අතින් කර්මක්ෂය ඥාන නැමැති පොරවගෙන ඒ සංසාර චක්‍රයාගේ සියලු දැවි සිඳින ලද බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන්නාහ යනුවෙහි තේරුමයි. අනාදිමත් කාලයක පටන් නොනවතී පෙරළමින් එන සංසාරය නැමැති රෝදයේ ගරාදී සියල්ල සිඳ දමා ඉදිරියට සංසාර ප්‍රවෘත්තිය නැති කළ බැවින් සසර ගමන අවසන් කළ බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වෙති යනු ඉහත දැක් වූ පාඨයේ කෙටි අදහසයි. රහත් වූද අරහත් මාර්ගයෙන් ක්ලේශයන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරති. බුදු වූද රහතුන් සේම අරහත් මාර්ගයෙන් ක්ලේශයන් ඉතිරි නොකොට ප්‍රහාණය කරති. එහෙත් බුදුරදුන්ගේ හා රහතුන්ගේ ක්ලේශ ප්‍රහාණයෙහි වෙනසක් තිබේ. රහත් වූ ක්ලේශ ප්‍රහාණය මිස වාසනා ප්‍රහාණයට සමත් නොවේ. ක්ලේශ ප්‍රහාණයෙන් පසු රහතුන්ට වාසනාව ඉතිරිව පවතී. සාමාන්‍ය ජනයා අතර වාසනා යන වචනය ව්‍යවහාර කරන්නේ පිනට හෝ භාග්‍යයටයි. පින් ඇතිහුට වාසනාවන්තයා යයි කියති. වාසනා යන වචනයෙන් මෙහි අදහස් කරන්නේ වෙන අර්ථයකි. රා තැබූ කලයක ඒවා ඉවත් කොට සෝදා ගන්නා ලද කලෙහි එහි රා මදකුත් නැති වුවද රා ගඳ එහි ඉතිරිව පවතී. එමෙන්ම අරහත් මාර්ගයෙන් සකල ක්ලේශයන් දුරු කර රහතුන්ගේ సంతානවල නොඑක් රහත් කාලයේ ඉරියව් පැවැත්වූ ආකාරයෙන්, ක්‍රියා කළ ආකාරයෙන්, කතා කළ ආකාරයෙන්, ඉරියව් පැවැත්වීමට, ක්‍රියා කිරීමට, කතා කිරීමට හේතු වන ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතිරිව තිබේ. මෙහි වාසනාව කියනුයේ ඒ ශක්තියින් විශේෂයටය. ඒ ශක්තිය ඉතිරි වී ඇති බැවින් සමහර විට රහතන් වහන්සේ මද වූද රාගයක් නැතිව සරාගීන් රාගයෙන් බලන්නාක් මෙන් බලති. කතා කරන්නාක් මෙන් කතා කරති. මද වූද ද්වේෂයක් නැතිව කෝප වූවන්සේ ක්‍රියා කරති, කතා කරති. මද වූද මානයක් නැතිව මානීන් සේම ඉරියව් පවත්වති, කතා කරති. ඒ නිසා සමහර විට සෙස්සෝ රහතුන්ටද කලකිරෙති. පිළින්ද වච්ච තෙරුන් වහන්සේ රහතුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැතිවම, කෝපයක් නැතිවම මෙහෙවර වසලි, ඵල වසලි යනාදී නොසරුප් ලෙස ගිහියන්ටත් පැවිද්දන්ටත් කතා කරති. එක් දවසක් භික්ෂූහු පිළින්ද වච්ච තෙරුන් වහන්සේගේ මේ නොසරුප් කතාව ගැන ශාස්තෘන් වහන්සේට සැලකලහ. තථාගතයන් වහන්සේ එසේ කතා කරන බව සැබෑද යයි පිළින්ද වච්ච තෙරුන් වහන්සේගෙන් අසා සැබෑව යයි කිය කලෙහි අතීතය බලා වදාරනසේක් අතීතයේහි පිළිවෙලින් ಜಾති 500ක් බ්‍රාහ්මණ කුලයේ ඉපිද එසේ කතා කරන්නට පුරුදු වී ඇති බව දැක භික්ෂූන් අමතා මහණෙනි, කීනාශ්‍රවයන් වහන්සේගේ අනුන්ට රිදවන පරුස වචන කියන ස්වභාවයක් නැහැ. මාගේ පුත්‍ර වූ වච්ච නපුරු සිතක් නැතිවීම පෙර පුරුද්ද නිසා, නපුරු සිතක් නැතිවම පෙර පුරුද්දක් නිසා එසේ කතා කරන්නේය යයි වදාළසේක. තථාගතයන් වහන්සේ වාසනාවත් සමගම ක්ලේශයන් දුරු කොට ඇති බැවින් උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් ඊතා දුරව සිටිනසේක. එය තථාගතයන් වහන්සේට ඇති ගුණ විශේෂයකි. සත්වයා උපදී, ඉපිද දිරයි, දිරා මැරෙයි, මැරී නැවතත් උපදී, නැවතත් දිරයි, නැවතත් මැරෙයි. නිවනට පැමිණෙන තෙක් එහි අවසානයක් නැහැ. එසේ ඉපදෙමින්, දිරමින්, මැරමින් ස්කන්ධයන්ගෙන් නොසිදී පැවැත්ම සංසාර නම් වේ. සත්ව නාමය ව්‍යවහාර කරන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, සංකාර, විඥාන යන මේ පහටයයි. සත්වයාගේ නොසිඳී පැවැත්මයි කියනුයේ ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන
ආදීගේ නොසිදී පැවැත්මය. ස්කන්ධ යනු රූප වේදනා සංඥා සංකාර විඥාන ආදියට කියන නමකි. ඒ ස්කන්ධයන් පහේ නොසිදී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ. ධර්මානුකූලව කියතොත් ස්කන්ධයන්ගේ නොසිදී පැවැත්ම සංසාරයයිද කිය යුතුය. පසු කල ජාතිය පසුව ජරාව පසු කල මරණය නැවත නැවත පැමිණීම් වශයෙන් සංසාර පවත්නා බැවින් එය කැරකෙන රෝදයක් වැනිය. එබැවින් සංසාරයට සංසාර චක්‍රයයිද කියනු ලැබේ. මේ සංසාර චක්‍රය පැහැදිලි කළ හැක්කේ පටිච්ච සමුප්පාද දේශනාවට අනුවය. පටිච්ච සමුප්පාද යන නාමය විවහාර කරන්නේද මේ සංසාර චක්‍රයටමයි. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියා එහි අංග 12ක් ඇත්තේය. කරත්ත රෝදයක බෝස් ගෙඩි ගරාදී පට්ටම් කියා කොටස් 3ක් ඇත්තේය. අවිජ්ජා තණ්හා නැමැති අංග දෙක සංසාර චක්‍රයේ මූල ධර්ම දෙක බැවින් ඒ දෙක සංසාර චක්‍රයේ බෝස් ගෙඩිය ලෙස කියනු ලැබේ. අවසාන අංගය වන ජරා මරණ සංසාර චක්‍රයේ පට්ටම ලෙස සලකනු ලැබේ. සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ආදී අංග 9 ගරාදී ලෙස සලකනු ලැබේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිශුද්ධ සීලයෙන් යුක්තව චතුරංග සමන්වාගත වීරිය අධිෂ්ඨාන කරගෙන තමන් වහන්සේගේ ප්‍රතිපත්ති මාර්ගය ගැනත් ඉන් ලැබෙන ඵලය වූ ලෞතුරා බුදු බව ගැනත් ස්ථීර විශ්වාසයක් ඇතිව භාවනාවෙහි යෙදී කර්මක්ෂය ඥානය යයි කියනු ලබන අරහත් මාර්ග ඥානය උපදවා සියලු කෙලෙසුන් නසා ලෞතුරා බුදු බවට පැමිණ වදාළසේක්. අරහත් මාර්ග ඥානය ඇතිවන කල්හි එහි බලයෙන් සියලු කෙලෙස් සිඳෙයි. එයින් සංසාර චක්‍රයද සිඳෙයි. අරහත් මාර්ග ඥානයෙන් සංසාර චක්‍රය සම්පූර්ණයෙන් සිදෙන නමුත් අරහං යන වචනයට ගැලපෙන පරිදි සංසාර චක්‍රයාගේ අරහං හෙවත් ගරාදී සිඳෙන ලද බැවින් අරහං නම් වෙතතැයි කියන ලදී. අරහත් මාර්ග ඥානයෙන් සංසාර චක්‍රයේ සිඳීම රහතුන්ටද සාධාරණ ගුණයකි. විසුද්ධි මග 148. අග්ග දක්ඛිනේ යත්තා ච චීවරාදිපච්චේය අරහති පූජා විශේෂංච තේනවච uppannē තථාගතේ යේකේචි මහේසක්කා දේව මනුස්සාන තේ අඤ්ඤත්ත පූජං කරොන්ති තථාහි බ්‍රාහ්මා සහම්පති සිනේරු මත්තේන රතන දමේන තථාගතං පූජේසි යතා බලංච අඤ්ඤේ දේවා මනුස්සාච බිම්බිසාර කෝසල රාජාදයෝ පරිනිබ්බුතම්පි ච භගවතං උද්දේස්ස චන්න වූති කෝටි දනං විසජ්ජෙත්වා අශෝක මහරජා සකල ජම්බුදීපේ චාතුරාසීති විහාර සහස්සානි පතිට්ඨාපේසි කෝපනවාදේ අඤ්ඤස්සං පූජා විශේෂ නන්ති පච්චයාදිනං අරහත්තාපි අරහං. ඒ පාලි පාඨයේ තේරුම මෙසේය. අග්‍ර දක්ෂිනාර්හ වන බැවින් තථාගතයන් වහන්සේ චීවර ආදී ප්‍රත්‍යයන් හා විශේෂ පූජාවන්ද පිළිගැනීමට සුදුසු වන්නාහ. එබැවින් තථාගතයන් වහන්සේ උපන් කල්හි මහේශාක්‍ය දේව මනුෂ්‍යයෝ අන්තැනකට පූජා නොකරති. ඒ එසේමය. සහම්පති බ්‍රහ්මතෙමේ මහමෙර පමණ ඇති රුවන් දමකින් තථාගතයන් වහන්සේ පුදයි. ශක්ති පමණින් සෙසු දෙවියෝද මිනිසුන්ද බිම්බිසාර කෝසල ආදී රජහුද තථාගතයන් වහන්සේ පිදූහ. අශෝක මහරජතෙමේ පිරිනියා වූ බුදුරදුන් උදෙසා සයානු කෙලක්
ධනය වියදම් කොට දඹදිව සෑම තැන ස්වාසූ දහසක් විහාර පිහිට වීය. අඤ්ඤ පූජා විශේෂයන් ගැන කියනු කිම? මෙසේ චීවරාදී ප්‍රත්‍යයන් පිළිගැනීමට ලැබීමට සුදුසු බැවින්ද තථාගතයන් වහන්සේ අරහං නම් වෙති. මේ අර්ථය මෙහි මුල්ම විස්තරය කර ඇත. විසුද්ධි මග්ග 148. යතා ච ලෝකේ කේචි පණ්ඩිතමානිනෝ බාලා අසිලෝක බයේන රහෝ පාපං කරොන්ති ඒවමේස න කදාචි කරෝති ති පාපකරණේ රහභාවතෝ පි අරහං. තේරුම: ලෝකෙහි පණ්ඩිතමානී බාලයෝ අපකීර්තියට බියෙන් ප්‍රසිද්ධියේ පව් නොකොට රහසින් පව් කරති. තථාගතයන් වහන්සේ එසේ රහසින්ද පව් නොකරන සේක. රහසින් පව් නොකරති යන අර්ථයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතැයි යනු එහි අදහසකි. රහසින් වුවද පව් නොකිරීම වූ මේ ගුණයද රහතුන්ටද සාධාරණ ගුණයකි. රහත් වූද රහසින් වුවද පව් නොකරති. විසුද්ධි මග්ගයේහි අරහං යන පදයේ අර්ථ පස මතක තබා ගැනීම පහසු වනු සඳහා මේ ගාථාව දක්වා ඇත්තේය. ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චා රහෝ න රහෝ කරෝති පාපානි අරහං තේන වුච්චති. තේරුම: ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේයින්ද, කෙලෙස් සතුරන් නැසූ හේයින්ද, සංසාර චක්‍රයාගේ ගරාදී සිඳ දැමූ හේයින්ද, සංසාර චක්‍රයාගේ ගරාදී සිඳ දැමූ හේයින්ද, චීවර ප්‍රත්‍ය ආදීන් පිළිගැනීමට සුදුසු හේයින්ද, රහසින් වුවද පව් නොකරන හේයින්ද අරහං යයි කියනු ලැබෙත්. විසුද්ධි මාර්ග ටීකාවෙහි තවත් ආකාර 6කින් අරහං යන වචනය අර්ථ දක්වා තිබේ.